ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ විදියට මේ හදිසි පුවත්පත් සාකච්ඡාවක් හැඳවන්න තීරණය කරේ විවෘත විශ්වවිද්‍යාලය මේ වෙනකොට මුහුණ දීලා තියෙන බැරෑරුම් අර්බුදයක් පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න මම ඉස්සෙල්ලා පොඩි පැහැදිලි කිරීමක් කරන්න ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය කියන්නේ මොකක්ද අද තියෙන වැදගත්කම කියලා අපේ විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තාම රාජ්‍ය විශ්වවිද්‍යාල ලංකාවේ තියෙනවා 15ක්. ඒ 15න් එක රාජ්‍ය විශ්වවිද්‍යාලයක් රාජ්‍ය විශ්වවිද්‍යාල 17කට සාපේක්ෂව විවෘත විශ්වවිද්‍යාලය කියන්නේ අතිශය සුවිශේෂී විශ්වවිද්‍යාලයක්. සුවිශේෂී ජාතික කාර්යභාරයක් ඉටු කරන විශ්වවිද්‍යාලයක්. වයස් සීමාවක ඉන්න තරුණ ශිෂ්‍යයන්ට උසස් පෙළ සමත් ශිෂ්‍යයන් ඇතුළත් කරගන්න ව්‍යුහයක් තමයි අනිත් විශ්වවිද්‍යාල 14 තියෙන මේ උසස් අධ්‍යාපන අවකාශය. නමුත් විශ්වවිද්‍යාලය කියන්නේ එතනින් එහාට ඒ කියන්නේ ඕනෑම වයසක ඉන්න කෙනෙකුට විශේෂයෙන් රැකියාවල නිරත අයට උසස් අධ්‍යාපනය ලබා ගන්න තියෙන ලංකාවේ එකම උසස් අධ්‍යාපන අවකාශය. එතකොට මේ අපේ මේ විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලාවල් අපි සැලසුම් කරලා තියෙන්නේ රැකියාවක නිරත වෙලා ඉන්න අතරේ අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් තැනක් විදියට. එතකොට දැන් අපේ රටේ සංවර්ධනයේ පැත්තෙන් බලුවොත් රටේ සංවර්ධනයේ ප්‍රධාන කාර්යයක් තමයි සංවර්ධනයේ ක්‍රියාවලියේදී වෙන්න ඕන ප්‍රධාන කාරණයක් තමයි අපේ තියෙන ශ්‍රම සම්පත. අපේ කියන වැඩ කරන ජනයාට තමන්ගේ දැනුම තවත් දියුණු කරගන්න හදන තියෙන අවකාශයක් තමයි අපි විවෘත කරලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ වැඩ කරන ජනයාට තමන්ගේ උසස් අධ්‍යාපන අවශ්‍යතා ඉටු කරගන්න තියෙන එකම ස්පේස් එක තමයි එකම අවකාශය තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය. ඉතින් එතකොට ඒ නිසා තමයි අපි විශේෂයෙන් රටේ ප්‍රධාන ජාතික මෙහෙවරක් කරන විශ්වවිද්‍යාලය. දැන් මේ විශ්වවිද්‍යාලයේ අපි පවත්වාගෙන ගිය ක්‍රමය තමයි අපි රාජ්‍ය විශ්වවිද්‍යාලයක් අපිට රාජ්‍ය ප්‍රතිපාදන හම්බ වෙනවා. එතකොට මේ රාජ්‍ය ප්‍රතිපාදන වලින් තමයි අපේ විශ්වවිද්‍යාලය දිගටම මේ වැඩ කරන්නේ. එතකොට හැබැයි අපි අපේ තිබ්බා ශිෂ්‍යයන්ගෙන් අපේ එක්තරා යම් ගාස්තුවක් යම් මිලක් අය කරනවා ඒගොල්ලන්ගේ අධ්‍යාපන පහසුකම් සඳහා. නමුත් අපේ තිබ්බ ප්‍රතිපත්තිය තමයි අපේ විශ්වවිද්‍යාලයට අවශ්‍ය සියලුම මේ කියන්නේ අපේ රැකියා කරන කියන්නේ ස්ටාෆ් එකේ සියලුම වැටුප් ගෙවන්නේ රාජ්‍ය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන ක්‍රම සමහරහා. ඊළඟට අපේ විශ්වවිද්‍යාලයේ තියෙන සියලුම මේ කියන්නේ ගොඩනැගිලි සහ සියලුම යටිතල පහසුකම් නඩත්තු වෙන්නේ රාජ්‍ය විසින්. ඊළඟට ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් වෙන මුදලෙනොත් 3/2 ඒ කියන්නේ 3/2 ඒ කියන්නේ 66ක ප්‍රමාණයක් දරන්නේ රාජ්‍ය විසින්. එතකොට ඒකෙන් 33ක් ඒ කියන්නේ 3/1ක් විතරයි ශිෂ්‍යයන්ගෙන් අව කරේ. ඒ කියන්නේ ඊටාම අවම ඒ කියන්නේ අපි කියන්නේ ඒක මේ affordable ඒ කියන්නේ දැරිය හැකි මුදලකට අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් විදිහට තමයි ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය පවතින විවෘත විශ්වවිද්‍යාලය. එතකොට දැන් මේ තත්ත්වය හැබැයි මේ රාජ්‍යයෙන් ප්‍රතිපාදන සපයන මේ තත්ත්වය පහුගිය කාලේ යම් ආකාරයකට වෙනස් වෙමින් ගියා. නමුත් මේ අද අපි කතා කරන අර්බුදය මතුවෙන්නේ මීට අවුරුද්දක විතර ඉඳලා කාලයක් තුල අපේ කියන්නේ ස්ථිර රැකියාවල නියුතු ස්ටාෆ් එකටත් පඩි ගෙවන එක ආණ්ඩුව විසින් අතහැර දාලා තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුව ප්‍රතිපාදන අපිට ලබා දෙන එකත් කාලයක් තිස්සේ අඩු කරමින් ගිහිල්ලා ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි. ඒ කියන්නේ අපි ඔක්කොම රාජ්‍ය සේවකයෝ අපේ ස්ටාෆ් එක පර්මනන්ට් ස්ටාෆ් එක ඇකඩමික්ස්ලා අධ්‍යයන කාර්ය මණ්ඩලය වගේම අනධ්‍යයන කාර්ය මණ්ඩලය. නමුත් මේගොල්ලන්ගේ වැටුප් ගෙවීමටත් දැන් ආණ්ඩුව ප්‍රතිපාදන වෙන් කරලා නැති තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අවුරුද්දක වගේ කාලයක් තුල අපේ විශේෂයෙන් ස්ථිර කාර්ය මණ්ඩලයට ගෙවන වැටුප ඒ කියන්නේ ඒකට අවශ්‍යයි රුපියල් මිලියන 190ක් විතර ප්‍රමාණයක් අවශ්‍යයි. මොකද අපේ ඉන්නවා ස්ථිර කාර්ය මණ්ඩල 1200ක් විතර අපේ යුනිවර්සිටි එකේ. අපේ ශිෂ්‍යයෝ ඉන්න 40000ක් විතර. ඒ කියන්නේ අපි දැවැන්ත විශ්වවිද්‍යාලයක්. අපේ විශ්වවිද්‍යාලයේ තියෙනවා මේ අපේ රට පුරාම අපේ ශාඛාවල් පැතිරලා තියෙනවා අපේ විශ්වවිද්‍යාලේ. එතකොට මේ 1200ක් වෙන ස්ථිර
අපේ ස්ටාෆ් එකට පඩි ගෙවන එකත් ඒ ගෙවන්න අවශ්‍ය මුදලත් දැන් ලබා දෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. මොකද ඒ පඩි ගෙවීම සඳහා අවශ්‍යයි මාසයකට මිලියන 190ක් විතර. නමුත් අවුරුද්දක විතර කාලයක් තිස්සේ අපිට ආණ්ඩුවෙන් ලබා දෙන්නේ මිලියන 150ක් විතරයි. එතකොට දැන් සිද්ධ වෙලා තියෙන්නේ ශිෂ්‍යයන්ගෙන් අය කරන මුදල් වලින් තමයි දැන් අපේ ඒ කියන්නේ ආණ්ඩුවෙන් පත් කරනු ලැබුව ආණ්ඩුවෙන් පඩි ලැබිය යුතු අපේ ස්ථිර කාර්ය මණ්ඩලයටත් දැන් පඩි ගෙවන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ දැන් අපේ විශ්වවිද්‍යාලය ප්‍රධාන කියන්නේ මූල්‍ය අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. එතකොට මේ අපි හිතනවා අපිට සැකයක් තියෙනවා අපේ විශ්වවිද්‍යාලය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් කරන දිශාවකද මේ දැන් අපි ඉන්නේ කියලා. මොකද ඔයගොල්ලෝ දන්නවා දැන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක එක ලක්ෂණයක් තමයි මේ කියන්නේ විශ්වවිද්‍යාලයේ පැවැත්මට අවශ්‍ය සියලුම මුදල් ළමයින්ගෙන් අය කරගන්න එක. දැන් යම් ළමයින්ගෙන් අය කරගන්න ප්‍රමාණය දැන් ඒ කියන්නේ දැන් අපේ පඩි ගෙවන්නත් ළමයින්ගෙන් මුදල් අය කරන තත්ත්වයකට අපි පත් වෙලා ඉන්නවා. එතකොට ඒක ඒ කියන්නේ මේක යම් වෙලාවක අපිට සැකයක් තියෙනවා යම් වෙලාවක එයිද කියලා ආණ්ඩුවේ ප්‍රතිපාදන නවත්තලා අපිටම ළමයින්ගෙන් මුදල් අය කරගෙන විශ්වවිද්‍යාලය පවතින්න කියලා යෝජනා කරයිද කියන සැකයක් අපිට තියෙනවා. ඒ වගේම අපිට සැකයක් තියෙනවා මේක දෙවෙනි පියවරක් විදියට විශ්වවිද්‍යාලයට තියෙන රාජ්‍ය අයිතිය අත්හරියිද කියලා සැකයකුත් අපිට තියෙනවා. ඉතින් ඒ නිසා මේ දැන් අපිට මේක ගැන අපේ උපකුලපතිවරයාත් දැනුම් දීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ උපකුලපතිවරයා අපිට දැනුම් දීලා තියෙනවා දැන් අපේ මේ කියන්නේ ගොඩක් කියන්නේ අපි කරන වැඩ කටයුතු සීබං කරන්නත් කියලා. මොකද ඒ තරම් විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. අපේ වැඩ කටයුතු සීමා කරන්න විශේෂයෙන් අපි කරන රිසර්ච් පවා මුදල් වැය වෙන රිසර්ච් පවා නවත්තන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා අධ්‍යයන කාර්ය මණ්ඩලයක් යුනිවර්සිටි එකේ වැඩ කරද්දී ඒගොල්ලන්ට දැනුම බෙදා දීම සඳහා නම් රිසර්ච් කරන්න අවශ්‍ය වෙනවා. නමුත් ඒකත් ඒ වගේ දේවලුත් නවත්තන්න කියලා ඉල්ලා හිටලා තියෙනවා. ඒ නිසා අපේ විශ්වවිද්‍යාලය දැන් පවත්වාගෙන යන්න නොහැකි තත්යකට පත් වෙලා තියෙනවා. එතකොට අපි දැන් මේ පුවත්පත් සාකච්ඡාව කැඳවන්න හේතු වුණේ විශේෂයෙන් රටේ ජනයාට කියන්නේ විවෘත විශ්වවිද්‍යාලය කියන්නේ ඕගොල්ලන්ගේ විශ්වවිද්‍යාලය. අපේ රටේ සියලු ජනයා ඒ කියන්නේ අපි උගන්වන්නේ අර වයස අවුරුදු 18ක 19ක කට්ටියකට විතරක් නෙවෙයි සියලුම ජනයාට ඉගෙන ගන්න පුළුවන් තැන අඩු මුදලකට දැන් මේ ඒ අවකාශයේ අභියෝගයකට පත් වෙලා තියෙනවා. අපි තර්ජනයකට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා අපි හිතුවා ඉල්ලා හිටින්න අපේ රටේ ජනතාවගෙන් මැදිහත් වෙන්න ඕගොල්ලන්ගේ විශ්වවිද්‍යාලය මේක ජනතා විශ්වවිද්‍යාලය මේක රැකගන්න මැදිහත් වෙන්න කියලා අපි මේ වෙනකොට මේ ආචාර්ය සංගමයේ විදියට පියවර කීපයක් අරගත්තා. එකක් අපි උසස් අධ්‍යාපන ඇමතිවරයාට ලිපියකින් දැනුම් දුන්නා වහාම මේ தত্ত্বය මේ වෙනස් කළා විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්න අවශ්‍ය ප්‍රතිපාදන අපිට ලබා දෙන්න කියලා. ඒකේ දෙවන පියවරක් විදියට තමයි අපි අද මේ පුවත්පත් සාකච්ඡාව කැඳවලා රටේ ජනතාවටත් දැනුවත් කරන්න තීරණය කරේ කරුණාකරලා මැදිහත් වෙන්න ඔයගොල්ලන්ගේ විශ්වවිද්‍යාලය මේක රැකගන්න ඉදිරිපත් වෙන්න කියලා. මම හිතන්නේ මම එතනින් නවත්තන්නම්. මේ මගේ නම මම තමයි විත්ත සරසවියේ ආචාර්ය සංගමේ සභාපති මම දිලීප විතාරණ. ඊළඟට දැන් අපි ආරාධනා කරා අපේ විවෘත විශ්වවිද්‍යාලයේ හිටපු අපේ ආචාර්ය සංගමේ කලින් හිටපු සභාපතිවරු ලේකම්වරුන්ටත් මෙතෙන්ට එන්න කියලා. ඒගොල්ලෝ තමයි මෙතන ඉන්නේ. මම ඊළඟට ආරාධනා කරන්නම් අදහස් දක්වන්න කලින් ෆූටා එකේ හිටපු සභාපති විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති අපේ යුනිවර්සිටි එකෙන් තමයි හිටියේ මහාචාර්ය රෝහන් පරණ්ඩුට ඊළඟට අදහස් දක්වන්න. මහාචාර්ය රෝහන් ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය භූවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය. මම තමයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ඔබ සියලු දෙනාම දන්නා ෆූටා එකේ ගිය අවුරුද්දේ සභාපතිතුමා. ඉතින් ඇත්තටම මේ අපි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විදියට අපි ඒ දවස්වල ඔබලට මතක ඇති 2012 ඉඳන් අපි සටනක් අරන් ගියා රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගනිමු කියලා. ඉතින් ඒකේ අපි සෑහෙන දුරට අපි අපේ කාර්යභාරය ඉෂ්ට කරා ඒ දවස්වල. දැන් අපි එක්තරා සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා නැවතත් එම කාර්යභාරය නැවත කළ යුතු තැනකට ඇවිල්ලා තිනවා. ඒකට හොඳම උදාහරණය තමයි ආචාර්ය දිලීප විතාරණ විස්තර කරපු පරිදි අපේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය දැන්ට පත් වෙලා තියෙන තත්ත්වය. ඇත්තටම කියනවා නම් විවෘත විශ්වවිද්‍යාලය 40000ක් විතර ඉන්නේ අර අපේ මිෂන් එකේම තියෙන ඇෆෝඩබල්. ඒ කියන්නේ දැරිය හැකි මුදලකට කියන එක. ඉතින් ඒකෙන් කියවෙන්නේ ගොඩක් වෙලාවට
අපේ ලංකාවේ ඉන්නේ පහළ මධ්‍යම පන්තිය. දුවදරුවන්ගේ ළමයි ඒම කට්ටිය ඒ රැකියා කරන කට්ටිය සියලු දෙනාම උපාධියක් ලබා ගැනීමට පැමිණෙන්නේ අපේ විශ්වවිද්‍යාලයට. ඒක තමයි ඇත්ත. ලොකු මුදල් වලට යන්න බැරි. ඒ කට්ටිය ගොඩක් වෙලාවට යනවා. ඊටාම ගුණාත්මක භාවයෙන් යුක්ත උපාධියක් ලබා ගැනීමට ඇත්තම තියෙන සුදුසුම තැන තමයි එතන. ඉතින් ඒ කියන්නේ අපි ගුණාත්මක භාවය පිළිබඳව අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මේ දවස්වල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අර අපේ quality assurance unit එක තත්ත්ව නියාමක එකකින් අපේ විශ්වවිද්‍යාලයේ සමහර පාඨමාලා එවලුවේට් කරලා තියෙනවා. දැන් ඇත්තටම ඒකේ සාමාන්‍ය ග්‍රේඩින්ග්ස් දෙනවා ABC කියලා අපිට කියන්න ගොඩක් සන්තෝෂයි. අපේ තියෙන ගොඩක් දෙපාර්තමේන්තු වලට හම්බෙලා තියෙන ග්‍රේඩ් එක තමයි A. ඒකෙන් අපිට කියන්න පුළුවන් කොහොමද අපේ තත්ත්ව පාලනය අපි රැකගෙන තියෙන්නේ කියලා අපේ යුනිවර්සිටි පද්ධතිය. ඉතින් ඒකම ඇත්තටම දැන් ආචාර්ය දිලීප කිව්වා වගේ අපි දැන් ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා මේ අපේ විශ්වවිද්‍යාල විදියට. නිකන් කිව්වොත් එම අපිට අවුරුදු 40යි දැන් අවුරුදු 1980 ඉඳන් පටන් ගත්ත යුනිවර්සිටි එකයි දැන් අවුරුදු 40ක කාලයක් යනකොට ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. අපිට අවශ්‍ය පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් ලැබෙන්නේ නැහැ දැන්. ගණන් හිලව් මෙතුමා කිව්වා ඒක බරපතල ප්‍රශ්නයක්. දැන් අපි යන දිශාව මොකක්ද කියලා තේරෙනවා. ඒක එක්කම අතරම මම නිකන් කියන්න කැමති ඇයි මම මේක මෙහෙම කියන්නේ කියලා. වැඩි කාලක් ඕනේ නැහැ. ඊයේ තිබුණා කැබිනට් රැස්වීමක්. කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමක්. උසස් අධ්‍යාපන අමාත්‍යතුමා තමයි ඒකේ කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා. එතුමා කියනවා මෙහෙම. එතුමා කියනවා ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල 15ට තව 10ක් එකතු කරනවා. තාක්ෂණික විශ්වවිද්‍යාල 10ක් එකතු කරනවා. මේ කියන්නේ මැතිවරණ සමයේ. හැබැයි මම දන්න විදිහට මෙතෙක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සභාපතිතුමා හෝ සභාපතිතුමා මම හිතන්නේ වචනයක් කතා කරලා නැහැ මේ ගැන. ඔබලාට ප්‍රශ්න කරන්න පුළුවන් ඕනනම් අවශ්‍ය නම් ඒ ගැන වචනයක් කතා කරලා නැහැ. හැබැයි මේ ගැන කතා කරන්නේ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා සහ ඒකේ උපසභාපතිනිය මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය. එතුමා ඔබ දන්නවා එතුමිය දේශපාලන හස්තයක් මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පාත් වෙච්ච චරිතයක්. ඉතින් මේක ඔයගොල්ලෝ මම කියන්නේ ඔබලා තේරුම් ගත යුතුයි මොකක්ද මේකේ තියෙන ඇත්ත කියලා. තව එකක් තමයි විශ්වවිද්‍යාල 10ක් පටන් ගන්න. දැන් ලනෙට අවුරුදු 60ක් 70ක් පරණ අපේ විශ්වවිද්‍යාල පද්ධතිය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය 15ක් තියෙනවා. 15යි තියෙන්නේ. තව 10ක් දාන්න නම් අපි ගොඩනැගිලි පැත්තකින් තියමු අලුතෙන් හදන ගොඩනැගිලි. දැන් මේ විශ්වවිද්‍යාලවලට යවන්න කියන්නේ වැය වෙන වියදමින් 3න් 2ක් අලුතෙන් ලබා දිය යුතුයි මේවා හදන්න. ඒක මේ කොහෙන්ද මේවා හොයන්නේ කියලා තියෙනවද කවදාවත්? ඔයගොල්ලන් අහලවත් තියෙනවද? ඔයගොල්ලන් අහන්න ඇමතිතුමාගෙන් අහන්න කොහොමද මේක මේ සල්ලි හොයාගන්නේ කියලා. 15න් 10 කියන්නේ 66ක් වැඩිපුර හොයන්න ඕන. මේ බිල්ඩින් වලට අමතරව. එතකොට අපිට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක පැත්තකින් දෙන හියුමන් රිසෝසස්, ඇකඩමික්ස්ලා, නන් ඇකඩමික්ලා, ඒකේ ස්ටාෆ් එක කොහොමද මේ කට්ටිය හොයාගන්නේ? දෙවෙනි එක. තුන්වෙනි එක තමයි මේ කට්ටිය ගන්නේ ලංකාවේ උසස් අධ්‍යාපන දැට්ට උසස් පෙළ තියෙන මේකේ ඉසෙට්කෝ එකෙන්ද නැද්ද? කවදාවත් කියන ඕගොල්ලන් අහලා තියෙනවද එමෙතුමා? ඉසෙට්කෝ එකෙන්ද ගත්තේ නැත්නම් සල්ලි වලටද මේගොල්ලන්ට කියවන්නේ? ඒවා කියන්නේ නැහැ. හැබැයි කියන්නේ විශ්වවිද්‍යාල 10ක් හදනවා. ඒක හොඳයි නරක නැහැ වැඩේ හොඳයි. හැබැයි ඒකට අදාළ අනිත් කාරණා කිසිම දෙයක් කියන්නේ නැහැ. ඉසෙට්කෝ එකෙන්ද ගන්නෙ කියන්නේ නැහැ. එතකොට 66ක් දැනට විශ්වවිද්‍යාල පද්ධතියට වියදම් කරලා තියෙන දැනට තියෙන අපේ බිල්ඩින් පැත්තකින් තියලා අනිත් ඒවාට පුනරාවර්තන දැන් මේ අනිත් ඒවාට දැන් දැනට වියදම් වෙන සල්ලි වලින් 66ක් අලුතෙන් හොයන්න ඕන. ඒව අපි කොහෙන්ද හොයන්නේ? ඒක කිසිම දැනක කියන්නේ නැහැ. දැන් අපි ලොකු ආර්ථික අර්බුදයක ඉන්නවා කියලා කියනවා. නායක බරක ඉන්නවා කියලා කියනවා. හැබැයි මේක කොහොමද කියන්නේ කියලා කියන්නේ නැහැ. අනිත් එක වැදගත් මේ තමයි සෙට්කෝ එකෙන්ද ගන්නෙ නැද්ද කියලා කියන්නෙත් නැහැ. මේක බරපතල ප්‍රශ්නයක්. ඔබලා ප්‍රශ්න කරන්න. ඔබලාට අයිතියක් තියෙනවා ප්‍රශ්න කරන්න. අපි අහන්න. අපිට කරුණු දෙන්නම් ඔබලාට ප්‍රශ්න කරන්න. අපි ඒක තමයි අහන්නේ. දැනට මේ 15න් එකක් වෙච්ච විවෘත විශ්වවිද්‍යාලයට සල්ලි ගෙවන්න බැරි තත්ත්වයක තියෙන මේ ආණ්ඩුව
මිලියන් 50ක් දෙන්න බැරි තත්ත්වයක් මාසයකට මිලියන් 40ක් දෙන්න බැරි වැඩිපුර දෙන්න බැරි අපේ පඩි ටික ගෙවා ගන්න විශ්වවිද්‍යාල 10ක් ගැන කතා කරන්නේ. ඔබලා තාර්කිකව හිතන්න මොකද්ද මේකේ තියෙන ඇත්ත කියලා. මේක කළ හැකිද කළ හැකි දෙයක්ද නැද්ද කියලා ඔබලා තීරණය කරන්න ඒක. ඉතින් ඒක තමයි ඇත්තටම මට මේක කියන්න තියෙන්නේ. තව අපේ කටික මහතුරුන් මහත්මියන් දෙදෙනෙක් ඉන්න හින්දා මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඒගොල්ලන්ට මම අවස්ථාව දීලා මම නතර වෙනවා. බොහොම ස්තුතියි. මගේ නම හරිනි අමරසූරිය. මම විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය සමිතියේ උපසභාපති. මීට පෙර ලේකම් වශයෙන්ුත් සේවය කළා අවුරුදු 2ක්. මට කියන්න තියෙන්නේ මේකයි. මම හිතන්නේ මට පෙර කතා කරපු ආචාර්ය විතාරණ සහ මහාචාර්ය ප්‍රනාන්දු දෙන්නම කිව්වා අපේ විශ්වවිද්‍යාල මේ වෙනකොට මුණ දීලා තියෙන ගැටලුව. දැන් මේක අලුත් ප්‍රශ්නයක් නෙවෙයි. මේක කාලයක් තිස්සේ අපි මුණ දෙන ගැටලුවක්. දැන් ඒක ඊටාත්ම බරපතල තත්වයකට පත් වෙලා මොකෝ දැන් අඩුම තරමේ විශ්වවිද්‍යාලයේ සේවකයන්ගේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පඩි ගෙවා ගන්න බැරි තත්වයකටත් පත් වෙලා තියෙන. පඩි ගෙවන්න මුදල දෙන්නේ නැති තත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. ඉතින් මේක මම නම් දකින්නේ නිදහස් අධ්‍යාපනයට තියෙන විශාල තර්ජනයක්. මේ ආරම්භය විවෘත විශ්වවිද්‍යාලය. විවෘත විශ්වවිද්‍යාලයේ අර අපි අපේ පද්ධතිය තුලින් අපේ යම්කිසි විදියකට ශිෂ්‍යයන්ගේ මුදලක් අය කරන එක ආචාර්ය විතාරණ පැහැදිලි කරා. නමුත් මේ කෙමෙන් අපේ ප්‍රතිපාදන කප්පාදු කරන එකෙන් කරන්නේ අපිව පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වෙත තල්ලු කරන එක. මේ කරන්නේ මම හිතන්නේ පොදුවේ නිදහස් අධ්‍යාපනයට කරන ලොකු බලපෑමක්. මොකෝ එක විශ්වවිද්‍යාලයක් එක රාජ්‍ය විශ්වවිද්‍යාලයක් මේ තත්ත්වයට පත් කරනවා කියන්නේ කවදා හරි අනිත් විශ්වවිද්‍යාලවලටත් මුණ දෙන්න තියෙන ඉරණම මේක වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා අපි මේ ජනතාව වෙතට දාන්නේ මෙතන විවෘත විශ්වවිද්‍යාලය බේරා ගැනීමේ අරගලයක් තියෙනවා වගේම නිදහස් අධ්‍යාපනය බේරා ගැනීමෙත් අරගලයක් අපි අභියසම තියෙනවා. මේක ඊටාත්ම භයානක තත්වයක් කියලා අපිට දැනෙන්නේ. මොකද මේක මේ අද ඊයේ ආපු එකක් නෙවෙයි. මේක කාලයක් තිස්සේ සැලැස්මක් තුලින් කෙමෙන් අපේ ප්‍රතිපාදන කපමින් කෙමෙන් මේ නිදහස් අධ්‍යාපනයට කරන බලපෑමක් හැටියටයි අපි දකින්නේ. මම වචන ස්වල්පයක් ඉංග්‍රීසියෙන්ුත් කියන්නම්. මෙතන ඉංග්‍රීසියෙන් මාධ්‍ය පාවිච්චි කරන අයත් ඉන්න නිසා. My name is Harini Amarasuriya. I am the Vice President of the Open University Teachers Association. I've also been a past secretary of the association. It was explained very clearly to you that the Open University is currently facing a severe threat. For the past 1 year, we have not been receiving the full amount of funding that we should be receiving from the state. We are part of the national university system and we get capital and recurrent expenses are met by the treasury. And for the past 1 year, this has been gradually and systematically reduced to a point where at the moment, for the past several months, the full, what was a basic agreement with the state that the treasury will meet the cost of the permanent cadre of the university, academic and non-academic. We are now in a position where even the salaries are not being met by the treasury. There's a 40 million deficit on a monthly basis to meeting the salaries of our permanent staff, both academic and non-academic. This is a very serious situation. We see this as not just a threat to the Open University and the survival of the Open University, which is the Open University plays a significant role and a unique role in the higher education system of this country as the only open distance learning state institution catering to a vast population. We have over 40,000 students registered with us, right? So this is not, however, this is not just a threat to the Open University. This is an attack on the free education system of this country because this is something that can eventually erode the entire
free education system, especially in the higher education sector. So we are holding this press conference because we want to make these facts known to the public, and we urge you to pay serious attention to this problem, because this is something that is going to affect all of us. Education has been something, especially free education has been something that is treasured in our country, something that is valued by everybody in this country. And what we are seeing is a gradual and a very systematic attack on free education, starting with the Open University. Open University is currently facing the threat, but please do not think that this is something isolated to the Open University. This is a very systematic attack on the free education system in this country. Thank you. May I now introduce Dr. Mahim Mendis, who will speak to you also. Thank you. ජනතාව අතිශය බහුතර ජනතාව දරිද්‍රතාවෙන් සා පීඩිතභාවයෙන් පෙළෙන රටක රාජ්‍ය තුළ රජයේ ආයතනවල පැවැත්ම සහ වගකීම පිළිබඳව රජයට මතක් කර දීම කළ යුතුව තිබෙනවා නම් රජයට ලැජ්ජාවක් විය යුතුයි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය වසර 40කට පෙර මෙරට ස්ථාපිත වුණේ සියලුම දෙනාට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් කියන තේජසම්පන්න සංකල්පය මත පිහිටා. මේ රටේ දිස්ත්‍රික්ක 25ක පළාත් 9ක ක්‍රියාත්මක වීම විමධ්‍යගත අධ්‍යාපන ක්‍රමයක් තුළ විවෘත විශ්වවිද්‍යාලයට පැවරී තිබෙන කාර්යභාරය ඉතාමත්ම සුවිශේෂයි. ඒ සුවිශේෂ කාර්යභාරය අනෙකුත් විශ්වවිද්‍යාලයට තිබෙන කාර්යභාරයක් නොවේ. මේ මොහොත වෙනකොට අපේ රටේ විශ්වවිද්‍යාල අතරින් විවෘත විශ්වවිද්‍යාල පැහැදිලිව ජනතාවට විශාල සේවයක් කරද්දී මොකද්ද රජය දරන ආකල්පය? රජය ඉතාමත්ම ක්‍රමානුකූලව විවෘත විශ්වවිද්‍යාලයට දිය යුතු මූල්‍ය ප්‍රතිපාදන වලට කෙනහිලිකම් කරන තත්වයකට ඇවිල්ලා තිබෙනවා. ආචාර්ය හරිනී අමරසූරිය ප්‍රකාශ කළා විදියට විවෘත විශ්වවිද්‍යාලය දැන් මාස ගණනාවක් තිස්සේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සහ සෙසු කාර්ය මණ්ඩලයේ වැටුප් ප්‍රතිපාදන නොමැතිව අසරණ තත්වයකට පත්වී තිබෙන බව රටවාසීන්ට අපි සමාජගත කරන්නට ඕන කාරණාවයි. මොකද මෙහින් මරු පහරක් වදින්නේ සමස්ත අහිංසක ප්‍රජාවටයි. දැන් මොකද්ද කරන්නට සිද්ධ වෙලා තිබෙන්නේ? මොකද ආචාර්යවරුන් හැමදාම මාධ්‍ය රස්වීම් පවත්වලා ජනතාවට එන්නේ නැහැ. නමුත් එන්නට සිදුවී තිබෙනවා. මොකද ආචාර්යවරුන් විදියට ඇදුරන් විදියට අපි මේ කාරණාව සමාජගත කරේ නැත්නම් අපි ජනතාවට ද්‍රෝහී වීමක් තමයි සිදුවන්නේ. එසේ ද්‍රෝහී වන්නට අපි කිසිවෙකු මෙතන නොයෙකුත් මතවාදයන් දරන්නා වූ ආචාර්යවරුන් ඉන්නේ. එක දේශපාලන පක්ෂයක උදවිය නෙවෙයි, දේශපාලන පක්ෂවලට සම්බන්ධ නොමැති নানা ප්‍රකාරයේ මතවාදයන් දරන්නා වූ උදවිය එකාමෙන් ප්‍රකාශ කරන්නේ රජයේ වගකීම. රාජ්‍ය වෙනුවෙන් ඉෂ්ට කරේ නැත්නම් එහෙනම් කඩා වැටුණු දේශයක් කියලා දැන්ටමත් ජනතාව හඳුන්වන, ජාත්‍යන්තර ප්‍රජාවත් හඳුන්වන මේ රටේ තිබෙන අර්බුදය තවත් උග්‍ර වෙනවා කියන එක අපි කියන්නට ඕනේ. දැන් වැටුප් වලට මොකද්ද සිද්ධ වෙන්නේ? සාමාන්‍යයෙන් පුද්ගලික විශ්වවිද්‍යාලවල වැටුප් කොහොමද ලබා ගන්නේ? ශිෂ්‍යයාගේ ගාස්තු හරහා. ගාස්තු හොඳ ගානට වැඩි කරලා කෝටි ගණන් පුද්ගලික විශ්වවිද්‍යාලවල අය කරලා ඒ ගාස්තුවෙන් තමයි ආචාර්යවරුන්ගේ ගාස්තු පියවන්නට සිදුවෙන්නේ. එය රාජ්‍ය විශ්වවිද්‍යාලයට සිදුවිය යුතුද? ඇත්තෙන්ම අපි කියන කාරණාව අහලා ජනතාව හොඳටම කුපිත වේවි කියලා මම හිතනවා. මේ උදවිය අපෙන් ඉල්ලන්නේ ඔබගේ විශ්වවිද්‍යාලයේ ගාස්තු ඉහළ දාගෙන කොහොම හරි
තමන්ගේ වැටු ප්‍රශ්නය විසඳන්න ඕන කියන කාරණාවද. මේ නින්දිත ලැජ්ජාසාගත තත්ත්වය නැති කරන්නට අපිත් සමග පෙරට එන්නේ කියලා අපි ජනතාවට ඉතාමත්ම කාරුණිකව ආයාචනය කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය බිහිකරපු මොහොතේ සමස්ත අහිංසක පීඩිත ජනතාව බහුතරයක් වන්නා වූ මේ රටේ තුනෙන් දෙකක ගාස්තුව අනිවාර්යෙන්ම රාජ්‍ය වෙනුවෙන් රජය ගෙවිය යුතුමයි. ඒ පිළිබඳව කිසි කතාවක් දෙකක් නැහැ. අනිවාර්යෙන්ම තුනෙන් දෙකක් ගෙවිය යුතුයි. මේ උදවිය මේ කාරණාවෙන් මගහැරලා විශ්වවිද්‍යාලයට ප්‍රකාශ කරන්නේ ගාස්තු ඉහළ දාන්නේ කියන කාරණාව. තුනෙන් එකක් තමයි අහිංසක වැසියා ගෙවිය යුත්තේ. ඒ තුනෙන් එකක ගාස්තුව ගෙවන්නට බැරි මහපිරිසක් මේ අහිංසක ජනතාව අතර ඉන්නවා. ඒ උදවියට මහපොළ ඇතුළු වෙනත් ශිෂ්‍යත්ව හරහා අපි ප්‍රතිපාදන දිය යුතුයි. එක රජයේ වගකීම. ඒ සියලු දේ කප්පාදු කරන මට්ටමකට ඇවිල්ලා ඉවරයි. ශිෂ්‍ය අනාතයි. ගිය සුමානේ මම හිතන්නේ 7 වෙනිදා ශිෂ්‍යයන් මහා ශිෂ්‍ය සංගමය මේ පිළිබඳව ජනතාගත කරා මේ කාරණාව. දැන් ආචාර්යවරුන් ඇවිල්ලා මේ කාරණාව ජනතාගත කරනවා ශිෂ්‍යයාට සිදු වී තිබෙන්නා වූ කෙනෙහිලිකම ගැන. ඉතින් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපත් සමග ඔබ ඓතිහාසිකව මාධ්‍ය වශයෙන් අපත් සමග එකතු වුණා රාජ්‍ය අධ්‍යාපනය බේරාගැනීමේ සටන් වලට. මට පෙනෙනවා මේ මාධ්‍යවේදීන් අතර ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකුත් මට පේනවා මෙතන ඒ මම හිතන්නේ දිවෙන අයිලන්ඩ් පත්‍රයේ මට මතක් වෙන විදියට මෙතන ඔබ අතරත් ඉන්නවා මාධ්‍යවේදීන් අතර අපේ විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන්. ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මේ සටන සමාජගත කරලා කාගේ ආණ්ඩුවද කියන එක අපිට ප්‍රශ්නයක් නැහැ. මේක UNP ආණ්ඩුවද මේක පොහොට්ටුවේ ආණ්ඩුවද මේක අර ආණ්ඩුවද මේ ආණ්ඩුවද නෙවෙයි. ආචාර්යවරුන් විදියට අදත් හෙටත් ඊයේත් අපි පෙනී සිටින්නේ රාජ්‍ය වෙනුවෙන් රටවාසීන්ගේ අයිතිය අධ්‍යාපන අයිතිය සුරකෙව් කියන්නා වූ මූලික තේජ සම්පන්න සටන් පාඨය වෙනුවෙන්. ඔබ සියලු දෙනා මේ කාරණාව සමාජගත කරන්න දිගින් දිගටම මේ සටනේ නියැලෙන්නේ කියලා අපිත් සමග ඉතාමත්ම කරුණාවෙන් මම දන්නවා ඔබතුමන්ලගේ සහයෝගය ලැබෙයි කියලා. බොහොම ස්තුතියි. මගේ නම ආචාර්ය මහිම් මෙන්ඩිස්. ආචාර්ය මහිම් මෙන්ඩිස්.